ආයිබෝන් දරුවනේ. අපි සාකච්ඡා කරන්න යන්නේ අද දවසේදී ගැළපීම් සම්බන්ධ ගිණුම් තැබීම් පිළිබඳව. අපි මෙන්න මේ ටියුට් එක ඔයගොල්ලන්ට මීට මාස කිහිපයකට කලින් ලැබිලා ඇති. ඒකේ අපිට කොටස් වාගයක් ඉතුරු වුණා සාකච්ඡා කිරීම සඳහා. මෙන්න මේකෙදී අපි මූලික වශයෙන් ගැළපීමක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව කතා කළා. මොකද්ද දරුවෝ ගැළපීමක් කියන්නේ? ගැළපීමක් කරන්නේ කවදද? ගිණුම් වර්ෂයක් අවසානයේදී. ගැළපීමක් කරන්නේ ගිණුම් වර්ෂයක් අවසානයේදී. මොනවට අනුවද? ගිණුම් කරන ප්‍රමිත සහ ගිණුම් කරන සංකල්ප වලට අනුව. මොනවටද ගැළපීමක් කරන්නේ? ගිණුම් කරන ප්‍රමිත සහ ගිණුම් කරන සංකල්ප වලට අනුව. එතකොට මේ ප්‍රමිත සහ සංකල්ප වලට අනුව අපි මොකද්ද කරන්නේ? ලෙජරේ තියෙන දත්තයක් කිසියම් මොකේකට භාජනය කරනවා නන්ද? වෙනසකට භාජනය කරනවා. එහෙම නැත්නම් අපි කියන්නේ එක්කෝ එකතු කරනවා, එක්කෝ ලෙජරේ තියෙන එකට යමක් ඒකෙන් අඩු කරලා දානවා නම් ආන් ඒකට අපි කියනවා මොකක් කියලාද? ගැළපීමක් කියලා. හරි, ලියා ගමු ටියුට් එකේ. හරිද? එන්න මෙතන තියෙනවා ගැළපීමක් යන කුමක්ද? ලියා ගන්න. ගැළපීමක් යන පළවෙනි කොටුවේ ගැළපීමක් යන ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී ගිණුම් කරන ප්‍රමිත හා සංකල්ප වලට අනුව ලෙජරේ ඇති දත්තයන් යම් වෙනසකට භාජනය කිරීමයි. ඔන්න තියෙනවා ගැළපීමක් සිදු කිරීමේ අවශ්‍යතාවය. එතකොට මොකටද මේ ගැළපීමක් සිදු කරන්නේ? ලෙජරේ තියෙන තොරතුරු ගිණුම් කරන ප්‍රමිත සහ සංකල්ප වලට අනුකූල වෙන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඒතර අනුකූල වෙන්නේ නැති අවස්ථා තිබිච්චාම ඒවා අනුකූල වෙන විදිහට මොනව කරන්න ඕනේද? අපි වෙනස් කරන්න ඕනේ. එහෙනම් අනුකූල වෙන්නේ නැති හින්දා මොනව කරන්න ඕනේද? ඒවා වෙනස් කරන්න ඕනේ. ලියන්න ගැළපීමක් සිදු කිරීමේ අවශ්‍යතාවය. ලෙජරේ ඇති බොහෝ අයතම ඇතැම් විට මූල්‍ය ප්‍රකාශන සැකසීම සඳහා ඍජුව යොදාගත නොහැක. එයට හේතුව වන්නේ ඒවා ගිණුම් කරන සංකල්ප වලට හා ප්‍රමිත වලට අනුකූල නොවීමයි. ගිණුම් කරන සංකල්ප හා ප්‍රමිත වලට අනුකූල නොවීමයි. යටින් ලියන්න ලකුණක් දාලා ඔය කොටු දෙකට යටින් මේ අනුව ගැළපීමකින් සිදු කරන්නේ ලෙජරේ ඇති දත්තයන් ඒවාට අනුව වෙනස් කිරීමයි. මේවා වෙනස් කිරීමට ප්‍රථම පොදු චලනයේ ලියනු ලබන සටහන
මේවා වෙනස් කිරීමට ප්‍රථම පොදු ජර්නලයේ ලියනු ලබන සටහන ගැලපුම් සටහනක් නම් වේ. පොදු ජර්නලයේ ලියනු ලබන සටහන ගැලපුම් සටහනක් නම් වේ. ගැලපුම් සටහනක් නම් වේ. ඔන්න දරුවෝ හොඳින් අහගන්න පියවරෙන් පියවර. පළවෙනි එක තමයි මොන ගැලපිල්ලද දරුවෝ? අවසාන තොග ගැලපිල්ල. අවසාන තොග ගැලපිල්ල. එතකොට අවසාන තොගය ගලපන්නේ ඇයි? අවසාන තොගය කියන්නේ ගිණුමක තියෙන දෙයක් නෙමෙයි. දැන් අවසාන මුදල් ශේෂය නම් අපි හොයාගන්නේ ළමයි කොහොමද මුදල් ගිණුම තුලණය කරනවා. අවසාන ණය ගැතිය හොයාගන්නේ ණය ගැති ගිණුම එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු ගිණුම තුලණය කරලා. අවසාන මෝටර රථ ශේෂය හොයාගන්නේ මෝටර රථ ගිණුම තුලණය කරලා. හැබැයි දරුවෝ අවසාන තොගේ හොයාගන්න බෑ තොග ගිණුමක් තුලණය කරලා. එන අවසාන තොගේ අපිට ගබඩාවට ගිහිල්ලා භෞතිකව ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය හොයලා බලන්න වෙනවා. අන්නේ හොයලා බලලා පොත්වලට ඇතුළත් කිරීමට තමයි කියන්නේ මොන ගැලපීම කියලාද? අවසාන තොග ගැලපීම කියලා. ලියන්න ගබඩාවේ ඉතිරි වී ඇති භාණ්ඩ. ගබඩාවේ ඉතිරි වී ඇති භාණ්ඩ වසරක් අවසානයේදී පොත්වලට ගැනීමට වසරක් අවසානයේදී පොත්වලට ගැනීමට මෙම සටහන ලියනු ලබයි. මෙම සටහන ලියනු ලබයි. ලියන දිත්ත සටහන අවසාන තොගේ සමහර වෙලාවට ඔයගොල්ලෝ ලියලා ඇති අවසාන තොගේ දිත්ත සටහන ලියන්න අවසාන තොග ගිණුම හර විකුණුම් පිරිවැය බැර. ආන්‍යතර විකුණුම් පිරිවැය කියන තැන වරහණක් ඇතුළේ ඕන ලියා ගන්න වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර. මොකද වෙළඳ ගිණුමේදී තමයි විකුණුම් පිරිවැය ගණනය කරන්නේ. විකුණුම් පිරිවැය බැර වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය හොයද්දි මොනව කරන්න ඕනේද? ආන් හරි තොගේ අඩු කරන්න ඕනේ. පොඩි ළමයි පොඩි රූප සටහනකින් දාලා තියෙනවා ඔයාට. අවසාන තොගය අදාළ වෙන්නේ කවර සංකල්පයකට කියලාද? ගැලපුම් සංකල්පයකට කියලා. මොන සංකල්පයකටද අදාළ වෙන්නේ? ගැලපුම් සංකල්පය. එහෙනම් ඇයි අවසාන තොගය ගලපන්නේ මොන සංකල්පයට අනුවද? ගැලපුම් සංකල්පයට අනුව. විභාගෙදි ඔන්න ඔය ඊටාම හොඳින් සංකල්ප පාඩමේදී අපි සවිස්තරාත්මකව සාකච්ඡා කළා ගැලපුම් සංකල්පය. ඔන්න තියෙනවා අවසාන ගිණුමකදී අවසාන තොගය ගලපන විදිය. ආකාර තුනක් තියෙනවා දරුවෝ. පළවෙනි ආකාරය තමයි අවසාන තොගය පිරිවැයට විතරක් දීලා තිබුණොත්. ඕක නම් අපි ලිව්වා, ලියපු නැති අය ලියා ගන්න. අවසාන තොගය පිරිවැයට විතරක් දීලා තිබුණොත් ඕක ස්ථාන දෙකකට යන්න ඕනේ අවසාන ගිණුමේ. ලියන්න අංක 1. අවසාන තොගයේ පිරිවැය. අවසාන තොගයේ පිරිවැය. විකුණුම් පිරිවැයෙන් අඩු කර පෙන්විය යුතුයි. විකුණුම් පිරිවැයෙන් අඩු කර පෙන්විය යුතුයි. එහෙම නැත්නම් ලාභල ප්‍රකාශයෙන් අඩු කර පෙන්වන්න කිව්වොත් කමන්නේ. විකුණුම් පිරිවැයෙන් අඩු කර පෙන්විය යුතුයි. 2. අවසාන තොගයේ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී අවසාන තොගයේ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී ජංගම වත්කමක් ලෙසද පෙන්විය යුතුය. ජංගම වත්කමක් ලෙසද පෙන්විය යුතුය. පොඩ තියෙනවා දෙවෙනි එක. මොකක්ද තියෙන දෙවෙනි එක? අවසාන තොගය පිරිවැයක්ට සහ ඊට අගයෙන් වැඩි වෙච්ච සුද්ධ උපලබ්ධිතාවයට දීලා තියෙනවා. ඒ කියන්නේ පිරිවැයක් දීලා තියෙනවා.
ඊට වඩා අගෙන් වැඩි ශුද්ධ උපලබ්ධාගය. ඒ කියන්නේ පිරිවැය දෙනවා 50,000යි ශුද්ධ උපලබ්ධාගය දෙනවා 60,000යි කියලා. ඊට වඩා අගෙන් වැඩි ශුද්ධ උපලබ්ධාගයක් දෙනවා. එතකොට අගෙන් වැඩි ශුද්ධ උපලබ්ධාගයක් දුන්නොත් දරුවෝ අපි ශුද්ධ උපලබ්ධාගය නොසලකා හරිනවා. ශුද්ධ උපලබ්ධාගය මොනවා කරලා යනවද? නොසලකා හරිනවා දුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒකත් පළවෙනි එක දුන්නහා සමානයි. පිරිවැය දුන්නහා සමානයි. ලියන්න. එතන පොඩි වාක්‍යයක් එතන රූල් තියලා නැහැ. ලියන්න. මෙහිදී අවසාන තොගය පිරිවැයට පමණක් අගය කරයි. මෙහිදී අවසාන තොගය පිරිවැයට පමණක් අගය කරයි. ඒ කියන්නේ ශුද්ධ උපලබ්ධාගය ගන්නෑ. පිරිවැයට පමණක් අගය කරයි. තුන්වෙනි එක. අවසාන තොගය පිරිවැයට හා ශුද්ධ උපලබ්ධිතාගය ඊට වඩා අඩු අගයක් දීලා තිබුණොත්. දරුවෝ පිරිවැයයි ඊට වඩා අඩු ශුද්ධ උපලබ්ධාගයයි දීලා තිබුණොත්. අපි ඕකට කියනවා ළමයි තොගය කපා හරිනවා කියලා. තොගය මොනවා කරනවා කියලාද? කපා හරිනවා කියලා. තමයි කපා හරිද්දී තොගයේ අගය මොනවා වෙනවද? අඩු වෙනවා. ආන් ඒකට තමයි අපි කපාහල තොගය කිව්වේ. ලියන්න කපාහල තොගයේ ඩබල් එන්ට්‍රිය. කපාහල තොග ගිණුම හර. කපාහල තොග ගිණුම හර. අවසාන තොග ගිණුම බැර. කපාහල තොග ගිණුම හර. අවසාන තොග ගිණුම බැර. අවසාන තොග ගිණුම බැර. බලන්න එතකොට කපාහල තොගයේ ඩබල් එන්ට්‍රි වෙනවා කිව්වේ මොකද්ද? කපාහල තොග ගිණුම හර අවසාන තොග ගිණුම බැර. එයි අවසාන තොග ගිණුම බැර වෙනවා කියන්නේ දරුවා අවසාන තොගයේ අගෙන් මොනව වෙන්න ඕනේ කියන එකද? අඩු වෙන්න ඕනේ, කපලා දාන්න ඕනේ. right. ඊළඟ ලියා ගන්න එකේ අවසාන තොගය පිරිවැය හා ඊට අඩු වගයක් තියෙන ශුද්ධ උපලබ්ධාගයක් තිබුණොත් ඒක ගිණුම් වල කලපන හැටි. अंक 1 අවසාන තොගයේ පිරිවැය. එන අවසාන තොගයේ පිරිවැය. අවසාන තොගයේ පිරිවැය. විකුණුම් පිරිවැයෙන් අඩු කළ යුතුය. විකුණුම් පිරිවැයෙන් අඩු කළ යුතුය. 2 අවසාන තොගය ජංගම වත්කමක් ලෙසද ජංගම වත්කමක් ලෙසද වරණක් ඇතුළේ ලියන්නේ සුද්ධ උපලබ්ධිතාගය කියලා. සුද්ධ උපලබ්ධාගය වරණ වල පෙන්විය යුතුය. එතකොට දරුවෝ ජංගම වත්කමක පෙන්වන්නේ මොන ආගයලුද? සුද්ධ උපලබ්ධියගේ. සුද්ධ උපලබ්ධාගය පෙන්වන්නේ. 3 වෙනි එක. පිරිවැය හා සුද්ධ උපලබ්ධිත අගය අතර වෙනස. පිරිවැය හා සුද්ධ උපලබ්ධිත අගය අතර වෙනස. වෙනත් වියදම් වල මට කියන්නේ මොකක් විදිහට දාන්නේ? කපාහල තොගේ ලෙස. වෙනත් වියදම් වල කපාහල තොගේ ලෙස පෙන්විය යුතුය. ඔන්න බලන්න ඔයාලට දීලා තියෙනවා පුංචි උදාහරණ කීපයක්. 2021 3.31 දිනට තොගේ 75000ක් තියෙනවා කියලා දුන්නොත් මට කියන්න ලාභ ප්‍රකාශයේ අවසාන තොගේ දාන්නේ කීයද? 75000යි දාන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගේ දාන්නේ කීයද? 75000යි. මොකද පිරිවැය විතරයි දීලා තියෙන්නේ. ඕන් දෙවෙනි අවස්ථාව.
පිරිවැය දෙනවා පිරිවැයට වඩා අඩු සුද්ධ උපලබ්ධතාවයක් දෙනවා. මට කියන්නේ කීවෙනි අවස්ථාවද? 1ද 2ද 3ද? තුන්වෙනි අවස්ථාව. කොහොමද දාන්නේ? ලාභ ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දාන්නේ කීයද? ආන් හරි 75000. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය විදිහට දාන්නේ කීයද? 60000. කපාහල තොගය වෙනත් වියදම් වල කපාහල තොගය ලෙස දාන්නේ ওই දෙක අතර වෙනස කීයද? 15000. එහෙනම් බලන්න C1 අවසාන තොගය පිරිවැය 75000යිලු සුද්ධ උපලබ්ධතාවයේ ලක්ෂයයිලු. ඔය කියන්නේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධතාවය වැඩි. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධතාවය වැඩි නම් වැඩියගේ සලකන්නේ නැහැ. ගන්නේ අඩු එක විතරයි. එහෙනම් ලාභ ප්‍රකාශයේ අවසාන තොගය දාන්නේ කීයද දරුවෝ? 75000යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාන්නේ කීයද? ඒත් 75000යි. ඔන්න ඊළඟ එක අවසාන තොගයේ පිරිවැය 75000කි ඒ තොගය 25000ක විකුණුම් වියදමක් දරලා 1,15,000කට විකුණන්න පුළුවන්. ඔය කියන්නේ ළමයි ගානේ සුද්ධ උපලබ්ධතාවය අපිට හොයා ගන්න වෙනවා. කොහොමද මේ සුද්ධ උපලබ්ධතාවය හොයාගන්නේ? විකුණන ගාණයෙන් වියදම අඩු කරලා. එතනම් වරහණක් ඇතුළේ දාලා ලියන්න සුද්ධ උපලබ්ධතාවය සමානයි 1,15,000 අඩු කිරීම 1,15,000 අඩු කිරීම 25000 1,15,000 අඩු කිරීම 25000 සමානයි 90,000යි. එතකොට බලන්න පිරිවැය 75000යි සුද්ධ උපලබ්ධතාවය 90,000යි නෙන්නේ. එතකොට ගන්නෙත් මොකක් විතරයිද? ආන් හරි පිරිවැය විතරයි. දාන්න ලාභ ප්‍රකාශයේ අවසාන තොගය ලෙස පෙන්වන්නේ කීයද? 75000යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේ කීයමද? 75000යි. ඊළඟ එක පිරිවැය 75000කි එම තොගය 2000ක විකුණුම් වියදමක් දරලා 80000කට විකුණන්න පුළුවන්. ඔන්න දැන් ළමයි හදාගන්න 2000ක නෙමෙයි 20000ක 20000ක විකුණුම් වියදමක් දරලා 80000කට විකුණන්න පුළුවන්. දැන් ඔය අවතර සුද්ධ උපලබ්ධතාවය හොයන්න. දැන් ඉස්සෙල්ලේදී මම කියලා දුන්න සුද්ධ උපලබ්ධතාවය හොයන්න. කොහොමද සුද්ධ උපලබ්ධතාවය හොයන්නේ? විකුණන ගාණයෙන් වියදම අඩු කරනවා. 80000න් 20000ක් අඩු කරනවා. ලියන්න සුද්ධ උපලබ්ධතාවය සමානයි. එතනින් වාක්‍ය ළඟින්ම ලියන්න සුද්ධ උපලබ්ධතාවය සමානයි 80000 අඩු කිරීම 20000 සමානයි 60000යි. සමානයි 60000යි. සමානයි 60000යි. සමානයි 60000යි. රයිට්. ඒ කියන්නේ පිරිවැය 75000යි සුද්ධ උපලබ්ධතාවය 60000යිලු. බලන්න උත්තරේ ලියන්න. මට කියන්න ලාභ ප්‍රකාශයේ අවසාන තොගය දාන්නේ කීයද? 75000. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය දාන්නේ කීයද? අඩු වගේ 60000. මට කියන්න වෙනත් වියදම් වල කපාහල තොගය දාන්නේ කීයද? එහෙනම් 15000යි. ඔන්න බලන්න දීලා තියෙනවා අවසාන තොගයේ පිරිවැය 75000යි. ඒකේ අඩංගු 25000ක් වෙච්ච තොගයක් කල්ලිකුත් වෙන්න ආසන්න හින්දා 15000කට විකුණන්න පුළුවන් වෙයි කියලා හිතුවා. එතකොට 15000කට විකුණන්න පුළුවන් වෙයි කියලා හිතුවේ කීයක ඒවද? 25000ක ඒවා. කීයක් පාඩු වුණාද? එහෙනම් 10000ක් පාඩු වුණා. එහෙනම් ඕක තමයි කපාහරීම. එහෙනම් දාන්න ලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් වල කපාහල තොගයේ විදියට දාන්නේ වෙච්ච පාඩුව කීයද? වෙච්ච පාඩුව වෙයි කියලා හිතන පාඩුව 10000යි. දාන්න කපාහල තොගය 10000යි. පිරිවැය දාන්නේ ලාභ ප්‍රකාශයේ දාන්න කීයද? 75000යි. මට කියන්න පිරිවැය 75000 නම් කපාහල තොගය 10000 නම් සුද්ධ උපලබ්ධතාවය කීයක් එන්න ඕනේද? අන්න හරි 65000යි. ඒක දාන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගයේ විදියට කීයද? 65000යි. 65000යි. ඔන්න ළමයි ඊටම වැදගත්ම කොටස. මොකද තියෙන්නේ දෙවෙනි එකේ ඉදිරියට කළ වියදම්.
මොකද දරුවෝ ඉදිරියට වියදමක් කරනවා කියන්නේ කාල පරිච්ඡේදයට අදාළ ප්‍රමාණයට වඩා කොහොම ගෙවලා දානවද? වැඩිපුර ගෙවලා දානවා. ලියන්න. එනම් කාල පරිච්ඡේදයේ වියදමට වඩා වැඩිපුර ගෙවා ඇති විටක කාල පරිච්ඡේදයේ වියදමට වඩා වැඩිපුර ගෙවා ඇති විටක කල යුතු ගැළපීමයි. මට කියන්න ඉදිරියට කළ වියදම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද? ලියන්න. ඉදිරියට කළ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර. ඔක ගලපන්නේ මොන සංකල්පයට අනුවද? උපචිත සංකල්පයට අනුව. එහෙනම් ඉදිරියට කළ වියදම් ගලපන්නේ මොන සංකල්පයට අනුවද? උපචිත සංකල්පයට අනුව. මට කියන්නේ එහෙනම් ඉදිරියට කළ වියදම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ඉදිරියට කළ වියදම් ගිණුම හර වෙලා අදාළ වියදම් ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා. ඔන්න තියෙනවා ගලපන ආකාරය. මට කියන්න මතක නම් ඉදිරියට කළ වියදම ගැලපුවේ කොහොමද? ගැලපිල්ලේ තියෙන ඉදිරියට කළ ප්‍රමාණය ශේෂ පිරික්සුමේ තියෙන වියදමෙන් මොනවා කරන්න ඕනේද? අඩු කරලා දානවා කොහෙද? ලාභ ප්‍රකාශයේ. අඩු කරලා දාන්නේ ශේෂ පිරික්සුමේ තියෙන ගාණේ. ඊළඟට ඉදිරියට කරපු ගාණ තව කොහෙද දැම්මේ? හරි චංගමත්කම් වල ලියන්න අංක 1. ගැලපීමේ ඇති ඉදිරියට කළ ප්‍රමාණය. ගැලපීමේ ඇති ඉදිරියට කළ ප්‍රමාණය. ශේෂ පිරික්සුමේ ඇති වියදමින් අඩු කර. ශේෂ පිරික්සුමේ ඇති වියදමින් අඩු කර. ලාභාලාභ ප්‍රකාශයට ගත යුතුය. ලාභාලාභ ප්‍රකාශයට ගත යුතුය. 2. ඉදිරියට කළ ප්‍රමාණය පමණක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. ජංගම වත්කමක් ලෙස පෙන්විය යුතුය. ඔන්න ඊළඟ එක තියෙනවා මොකද්ද? උපචිත වියදම් ගැලපීම. දරුවෝ උපචිත වියදමක් කියන්නේ මොකද්ද? දැන් ඉදිරියට කළ කිව්වේ මොකද්ද? කාල පරිච්ඡේදයේ ප්‍රමාණයට වඩා වැඩියෙන් ගෙවුවා. එහෙනම් උපචිතයි කියන්නේ මොකද්ද? කාල පරිච්ඡේදයේ ප්‍රමාණයට වඩා කොහොම ගෙවලා තියෙනවා නන්ද? අඩුවෙන් ගෙවලා තියෙනවා. ලියන කාල පරිච්ඡේදයේ වියදමට වඩා අඩුවෙන් ගෙවා ඇති විටක කල යුතු ගැලපීමයි. ලියන දීර්ඝසටහන උපචිත වියදම් වල අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. ඔන්න අපි බලමු උපචිත වියදමක් ගලපන ආකාරය. කොහොමද උපචිත වියදම ගලපන්නේ? ශේෂ පිරික්සුමේ තියෙන වියදමට මොකද කරන්න ඕනේ? එක්කහු කරන්න ඕනේ.
දෙවෙනි එක තමයි මේ උපචිත ටික විතරක් කොහෙද දාන්න ඕනේ? ජංගම වගකීමක ලියන්න. ශේෂ පිරික්සුමේ ඇති වියදමට ගැළපීමේ ඇති උපචිත ප්‍රමාණයද එකතු කොට ගැළපීමේ ඇති උපචිත ප්‍රමාණයද එකතු කොට උපචිත ප්‍රමාණයද එකතු කොට උපචිත ප්‍රමාණයද එකතු කොට ලාභාලාභ ප්‍රකාශයට ගත යුතුය. ලාභාලාභ ප්‍රකාශයට ගත යුතුය. දෙක උපචිත ප්‍රමාණය පමණක් උපචිත ප්‍රමාණය පමණක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී ජංගම වගකීමක් ලෙස පෙන්විය යුතුය. මොකක් විදිහට පෙන්වන්න ඕනේ කියන්නේ? ජංගම වගකීමක් විදිහට පෙන්වන්න ඕනේ. right. ඔන්න ළමයි ඉතාම හොඳින් අහගන්න මේ තියෙන ගණන් ටික. හොඳට අහගන්න. හරිද? ඔන්න ඔයාලට පොඩි chart එකක් දීලා තියෙනවා. අපි ওই chart එක බෝඩ් එකේ පෙන්වන්නම්. මොකද්ද තියෙන්නේ? මේ ගැළපීමට අනුව හටගන්න ප්‍රධානම එකක් තමයි මොනවද? උපචිත වියදම්. ළමයි උපචිත වියදම් කිව්වේ ගිණුම් කරන මූලිකාංගයක් විදියට ගත්තොත් මොකද්ද? හරි වගකීමක්. මට කියන සාමාන්‍යයෙන් වගකීමක තියෙන්නේ මොන ශේෂයක්ද? බැර ශේෂයක්. උපචිත වියදමක් කියන්නේ අදාළ ගිණුමේ බැර ශේෂයක්. එහෙනම් මට ඔයා කියන්න ඉදිරියට කළ වියදමක් කියන්නේ අපේ මොකක්ද? වත්කමක්. වත්කමක සාමාන්‍යයෙන් තියෙන්නේ මොන ශේෂයක්ද ළමයි? හර ශේෂයක්. හර ශේෂයක්. right. ටියුට් එකේම ලියා ගන්න. ඒව නැත්තම් පොතේ හරි කමන්නේ. ටියුට් එකේම ලියා ගන්න. දැන් අසම්පූර්ණ වාර්තා හදපු පොතේම අසම්පූර්ණ වාර්තාවේ තව ගණන් දෙක තුනයි තියෙන්නේ හදන්න අපිට. අසම්පූර්ණ වාර්තා හදපු පොතේම මොකද මේක අසම්පූර්ණ වාර්තා වලට එක පැත්තකින් සම්බන්ධයි. ඔයා ඔකේ පළවෙනි ගාන. පළවෙනි ගාන. ඒ කියන ගාන. මොකක්ද අවශ්‍ය වෙන ගිණුම? විදුලි බිල් ගිණුම හදන්න. රූල් 3ක් විතර තියලා එකතු කරන ඉර දෙක ගහ ගන්නවා. විදුලි බිල් ගිණුම බලන්න ළමයි 1.1 උපචිත විදුලියක් තියෙනවා. 1.1 කියන්නේ ආරම්භයේදීනේ. උපචිත විදුලියක් කියන්නේ වගකීමක් නේද? කොහොම බලන්න හිතන හැටි උපචිත වියදමක් කියන්නේ වගකීමක්. වගකීමක තියෙන මොන ශේෂයක්ද? බැර ශේෂයක්. ඔතන 1.1 කියලා කියන්නේ ආරම්භක. ඔය කියන්නේ ආරම්භයේ බැර ශේෂයක් තියෙනවලු කීයකද විදුලියේ? 4000යි. 4000ක් තියෙනවා. ඊළඟට දෙවෙනි එකේ කියනවා 12:31 දිනට අවුරුද්ද අවසානයේදී උපචිත විදුලියක් තියෙනවලු. ඒ කියන්නේ වගකීමක්. වගකීමක තියෙන මොන ශේෂයක්ද? බැර ශේෂයක්. එහෙනම් ඔබ 12:31 නිසා යන්නේ ගිණුමේ අවසාන බැර ශේෂය කියන එක දාන්න එකතුවට යටින්. බැර ශේෂය EK කියනවා.
කීයක් තියෙනවා කියන්නේ 5000යි. ඒක අනිත් පැත්තේ දාන්න 15ට ගෙන ගියා කියලා 5000යි. ඇයි එහෙම දැම්මේ? ඒක බැර ශේෂයක්. බැර ශේෂයක තියෙන්නේ ඊළඟට තියෙනවා මොකද්ද? වර්ෂය තුලදී සල්ලි වලින් ගෙවවලු විදුලි බිල 40ක්. සල්ලි වලින් ගෙවුවනම් ළමයි මුදල් පාලන ගිණුම බැර වෙනවා. එහෙනම් විදුලි බිල් ගිණුමට මොනවා වෙනවද? හර වෙනවා මුදල් කියලා. 40000යි. ගිණුම තුලණය කරන්න. 45000යි. කීයකද? 41000ක වෙනසක් එනවා. ඒක ගන්න මොන ප්‍රකාශයටද? මොන ප්‍රකාශයටද ගන්නෙ? ලාභ ප්‍රකාශයට. දැන් ඔයා බලන්න තනියම B කොටස හදන්න. B ගිණුම රක්ෂණ ගිණුම. හරියට බලන්න මෙන්න මේ උඩ chart එක වත්කමක්ද වගකීමක්ද? B කියන ගිණුම විනාඩියයි දෙන්නේ, විනාඩිය දෙකයි දෙන්නේ. බලන්න ළමයි රක්ෂණ කියනවා. මොකක්ද තියෙන්නේ? 1 ඉදිරියට ගෙවුව එකක් තියෙනවා. ඉදිරියට ගෙවුව කියන්නේ මොකක්ද අපේ? වත්කමක්. වත්කමක තියෙන්නේ හර එකක්. ඊගේ කියලා. හර එකක්. 4000යි. අවසාන දවසට ඉදිරියට කළ එකක්. ඉදිරියට කළ කියන්නේ වත්කමක්. වත්කමක් කියන්නේ හර ශේෂයක්. හර පැත්තේ ඊගේ කියලා. 5000යි. එතන පගේ කියලා. වර්ෂය තුලදී සල්ලි වලින් ගෙවවලු රක්ෂණය 40000. සල්ලි වලින් ගෙවුවා නම් මුදල් පාලන ගිණුම බැර වෙනවා. රක්ෂණ ගිණුම හර වෙනවා මුදල් කියලා. 40000යි. එතකොට මේ පැත්ත වැඩි. මේ මෙතන වෙනසක් එනවා. ලාභ ගිණුමට මාරු වෙන ප්‍රමාණය. කීයද දෙන්නේ උත්තරය? 39000යි.
දැන් බලන්න ඉක්මනට පියවරෙන් පියවර ගිණුම් ටික හදන්න ගන්න. කොහදාගෙන යන ඉස්සරහමයි කියන එක සාකච්ඡා කරනවා. ඉක්මන් කරන්න. ඊළඟ ගිණුම හදන්න වැටුප් ගිණුම. අර විදියට බලන්න ඉදිරියට කළද උපචිතද? ඉදිරියට කළ නම් වත්කමක්, උපචිත නම් වගකීමක්. වත්කමක් නම් හරශේෂයක්, වගකීමක් නම් බැරශේෂයක්. C එක වැටුප් කියනවා. උපචිත වැටුප. උපචිතයක් කියන්නේ වගකීමක්. වගකීමක තියෙන බැරශේෂයක් ඊගේ 7යි. දොළහයි 31 වෙනිදා තියෙන්නේ ඉදිරියට කරපු එක. ඉදිරියට කළ කියන්නේ වත්කමක්. වත්කමක තියෙන හරශේෂයක්. මෙතන දානවා හරශේෂය 2000යි. මේ ඊගේ මේ පැතිපගේ වර්ෂය තුලදී සල්ලි වලින් ගෙවවල වැටුප් 25000යි. මුදල් පාලන බැර වැටුප් කිනුම හර වෙනවා 25000යි මුදල්. එතකොට මේ පැත්ත වැඩි, ඒකෙන් 9000ක් ගියාම මෙතන වෙනසක් එනවා කීයකද? 16000ක. බලන්න ඉක්මනට හදන්න ඊළඟ ගිණුම හදාගෙන යන මේ විදියට කී දක්වා තියෙනවා ගණන් එකින් එක හදාගෙන යන්න. ඔයාලා මූලික විදියට හිතන්නේ
ගිණුමෙන් ගිණුම හදන්න. කොළී ගිණුම. මොකක්ද දීලා තියෙන්නේ? ඉදිරියට ගෙව්ව කොළිය 3000යි. එක ඉදිරියට ගෙව්ව කියන්නේ වත්කමක හරශේෂයක්. ඊගේ කියලා 3000යි. 12:31 වෙනිදාට උපචිතයිලු 3000ක්. 12:31 උපචිතයි කියන්නේ වගකීමක තියෙන බැරශේෂයක්. ඊගේ කියලා 3000යි. මේ පැත්තේ හර පැත්තේ දානවා 3000. පගේ කියලා. ඊළඟට තියෙනවා ළමයි මාසෙකට කුලිය 10යිලු. මාසෙකට කුලිය 6000යි. ළමයි මාසෙක කුලිය දීලා තියෙන්නේ ඔය ලාභ ගිණුමට යන ප්‍රමාණය. මාසෙකට 6යි කියන්නේ මාස 6කට කීයක් වෙනවද? මාස 12කට කීයක් වෙනවද? 72000යි. කොහොමද ගත්තේ? 6000 වැඩි කිරීම කීයද? 12. 1:12 තියෙන මාස 12ක් තියෙනවා. මේ පැත්ත වැඩි 72000යි. මෙතන වෙනසක් තියෙනවා කීයකද? 66000ක. මුදල් සල්ලි වලින් ගෙවපු ගාණයි හොයා ගන්න ඕනේ. ඒක දීලා නැහැ. ලියාගන්න අවශ්‍යයි. ලාභ ගිණුමට යන ප්‍රමාණය කියන්නේ වර්ෂයට අදාළ ප්‍රමාණය. කොයිප්නි ගිණුම් ටික හදායම් කියන එක.
කොහරිද රක්ෂණ ගිණුම බලමු. රක්ෂණ ගිණුම මොකද තියෙන්නේ? උපචිත රක්ෂණය තියෙනවා. මුලදී උපචිතයි කියන්නේ වගකීමක්, වගකීමක බැර ශේෂයක්. ඊගේ කියලා 6-10. වර්ෂ අවසානයේදී උපචිත රක්ෂණයක් තියෙනවා 8-10. ඔය කියන්නේ බැර ශේෂයක් එකතුවට යටින්. ඊගේ 8-10. මේ පැත්තේ පගේ කියලා 8-10. කාර්තුවක රක්ෂණය. ළමයි කාර්තුවක් කියන්නේ මාස 3කට. මාස 3කට 15000 නම් එක මාසයකට 5000යි. එතකොට අවුරුද්දට මේ පැත්තට එනවා ලාභාලාභ කියලා කීයක්ද? 60000ක්. ඔච්චරයි තියෙන්නේ. මෙන්න මෙතන වෙනස හොයා ගන්න ඕනේ. මේ පැත්ත වැඩි 66000යි. ඒක මේ පැත්තෙත් දානවා. මෙතන වෙනසක් එනවා 58000ක. ඒක මුදල් කියලා දාන්න සල්ලි වලින් ගෙවුව ප්‍රමාණය අපිට දීලා නැහැ ගානේ. රක්ෂණ ගිණුම අපි E එක හැදුවේ E. අඩුපාඩු හදාගන්න. ඊළඟ එක වරි පණම්. මොකද ඉස්සෙල්ලාම තියෙන්නේ 1 උපචිතයිලු 9000ක්. උපචිත කියන්නේ වගකීමක්, බැර ශේෂයක් 9000යි. 12.31 ඉදිරියට ගෙවවලු 5000ක්. ඉදිරියට කළ කියන්නේ වත්කමක්, ඔය කියන්නේ හර ශේෂයක්. වසර අවසානයේදී හර පැත්තේ ඊගේ, මේ පැත්තෙන් පගේ. කීයද තියෙනවා කියන්නේ 5000යි. ඊළඟට කියනවා වාර්ෂික වරිපණම්. කියන්නේ අවුරුද්දටම වරිපණම් කීයද යන්නේ? 30000යි. අවුරුද්දට යන ප්‍රමාණය මෙතන දාන්නේ ලාභ කියලා. දැන් ගිණුම තුලනේ කළ හොයා ගන්න සල්ලි වලින් ගෙවුව ප්‍රමාණය මුදල් කියලා. කියදෙන්නේ 39 5යි 44යි 44 10යි. මෙතනත් තියෙන්නේ 44 10යි. අඩුපාඩු දාගන්න. Quick pan pure impure and key දක්වා
ඊළඟ එක තමයි කුලී ගිණුමක්. කුලී ගිණුමක් ඕනේ. කුලී ගිණුමක්. මොකක්ද තියෙන ඉස්සෙල්ලාම ගෙවිය යුතු. ගෙවිය යුතු කියන්නේ උපචිත. උපචිත නම් මොන ශේෂයක්ද තියෙන්නේ? බැර ශේෂයක්. ආරම්භයේ උපචිතයක් දීලා තියෙනවා. වසර අවසානයේ උපචිතයක් දීලා තියෙනවා. එතකොට දෙකක් දීලා තියෙනවා. දෙකම බැර. දෙකම බැර උපචිතයක් හින්දා. මේ පැත්තේ 15ට ගෙන ගියා කියලා. 3000යි 12000යි 3000යි 12000යි වැඩිපුර ගෙවූ කුලිය. වැඩිපුර ගෙවුවා කියන්නේ ඉදිරියට ගෙවුවා. ඉදිරියට කළා කියන්නේ වත්කමක්. ඔය කියන්නේ ආරම්භක හරේකයි අවසාන හරේකයි දෙකම දීලා තියෙනවා. ඒක මේ පැත්තේ පගිය. කීයද ආරම්භයේ තියෙන්නේ? 7000යි. අවසානයේ තියෙන්නේ 4000යි. මොකද ඉදිරියට කළ කියන්නේ වත්කමක්. ඊළඟට තියෙනවා වර්ෂය තුලදී මුදලින් ගෙවලා තියෙන කුලිය 46000ක් තියෙනවලු. මුදලින් ගෙවුවා නම් මුදල් පාලන ගිණුම බැර කුලී ගිණුම හර වෙනවා මුදල් කියලා 46000ක්. ඔච්චරයි තියෙන්නේ. දැන් ඔයා ගිණුම තුලණය කළා. මේ මෙතනින් ලාභ ගිණුමට යන ප්‍රමාණය හොයාගන්න. මේ පැත්ත තුලණය කරලා ගන්න. 65යි. පනස්සටදහයි. ඉක්මන් කරන්න. ඊළඟ ගිණුම විදුලි බිල් ගිණුම. විදුලි බිල් ගිණුම. මොනවද ඔයාලට දීලා තියෙන්නේ? ගෙවිය යුතු කියන්නේ උපචිත. ආරම්භයේ 3000යි අවසානයේ 5000යි. ආරම්භයේ 3000යි අවසානයේ 5000යි. අවසානයේ 5000යි. ආරම්භයේ 3000යි අවසානයේ 5000යි. ඊළඟට දිලා තියෙනවා වැඩිපුර ගෙවුව. ඒ කියන්නේ වත්කමක් හර ශේෂයක්. ආරම්භයේ 4000යි අවසානයේ 1000යි. වර්ෂය තුලදී මුදලින් ගෙවලා තියෙනවලු 50000ක්. මෙතන මුදල් කියලා 50000ක් තියෙනවා. දැන් ගිණුම තුලනේ කළ මෙතන ගාන හොයා ගන්න. 59000යි
ඒකෙන් 4000ක් ගියාම වෙනවා කීයද? 55000යි. අඩුපාඩු හදාගන්න. කොයි ළඟට ආයි කුලී ගිණුමක් ඕනේ. ඒ විදිහටම හිතන්න. කුලී ගිණුමක් ඕනේ. කුලී ගිණුමක් ඕනේ. මොනවද තියෙන්නේ? ගෙවිය යුතු කුලිය. ගෙවිය යුතු කියන්නේ උපචිත වගකීමක් බැර ශේෂයක්. 5000යි 11000යි. මුලින් 5000යි අගදී 11000යි. වැඩිපුර ගෙවූ කුලිය. වැඩිපුර කියන්නේ ඉදිරියට කළා. ඉදිරියට කළා කියන්නේ වත්කමක්. වත්කමක තියෙන්නේ හර ශේෂයක්. මුලින් 8000යි අගින් 4000යි. අගින් 4000යි. මාසික කුලිය 5000යි. ළමයි මාසෙකට 5000 නම් අවුරුද්දකට කීයක් වෙනවද? 60000යි. මේ මෙතන ගාන දාන්නේ ලාභ ගිණුමට යන ගාන අවුරුද්දට දාලා ගාන. ඒ කියන්නේ මේ ගානේ දීලා නැත්තේ මොකද්ද? මුදලින් ලැබිච්ච ගාන. මේ පැත්ත වැඩි 69000යි. 11යි 8යි 19ක් ගියාට පස්සේ 69. මෙතන හරියටම කීයක් එනවද? 50000ක් එනවා. ඉක්මන් කරන්න. ඒ විදිහට මීටර හදන්න J1යි K1යි. බලන්න රක්ෂණ ගිණුමක් ඕනේ. බලන්න ගෙවිය යුතු කියන්නේ උපචිත. උපචිත කියන්නේ බැර ශේෂයක්. ආරම්භයේදී 5000යි අවසානයේදී 10000යි.
වැඩිපුර ගෙවූ රක්ෂණය කියන්නේ ඉදිරියට කළ කියන්නේ වත්කමක හරශේෂයක්. ආරම්භයේ 1000යි අවසානයේ 4000යි. මුදලින් ගෙවලා තියෙන රක්ෂණය කීයද? 36000ක්. මෙතන මුදල්. මේ පැත්ත වැඩි 47000යි. ඒකෙන් මේ 9000 ගියාට පස්සේ මෙතෙන් එනවා කීයද? 38000යි. අවසාන එක එකත් රක්ෂණ ගිණුමක්මයි ඕනේ. ගෙවී යුතු රක්ෂණය කියන්නේ උපජිත කියන්නේ වගකීමක තියෙන බැර ශේෂයක්. ආරම්භයේදී 6000යි අවසානයේදී 3000යි. ආරම්භයේ 6000යි අවසානයේ 3000යි. වැඩිපුර ගෙවූ රක්ෂණය. වැඩිපුර ගෙවුවා කියන්නේ වත්කමක තියෙන හරශේෂයක්. ආරම්භයේ 7000යි අවසානයේ 1000යි. මුදලින් ගෙවලා තියෙන රක්ෂණය ගෙවුවා නම් මුදල් බැර රක්ෂණ ගිණුම හර 50000යි. මේ පැත්ත 60000යි. 7000ක් ගියාම 53000ක් එනවා. ලාභ ප්‍රකාශයට යන ප්‍රමාණය 53000ක් එනවා. එතකොට අපි ඔය කතා කළේ වියදම් ගිණුමක් සමන්විත වෙන ආකාරය මොනවා සහ මොනවා ඇතුවද? උපචිත සහ ඉදිරියට කළ අනුව. යටින් තව ලකුණක් දාලා ලියන්න. උපචිත හා ඉදිරියට කළ යන ගැළපීම් දෙකම. උපචිත හා ඉදිරියට කළ ගෙවීම් යන ගැළපීම් දෙකම සිදු කරනු ලබන්නේ උපචිත හා ඉදිරියට කළ යන ගැළපීම් දෙකම සිදු කරනු ලබන්නේ උපචිත සංකල්පයට අනුවයි. මෙහි ලාභාලාභ ලෙස අදහස් වන්නේ වර්ෂයට අදාළ වියදමයි. එනම් ලාභාලාභ ප්‍රකාශයට ගත යුතු වගයයි. right. ඔය අපි සාකච්ඡා කළේ උපචිත සහ ඉදිරියට කළ ගැළපීම් සම්බන්ධ කොටස. තව තියෙනවා ලැබිය යුතු ආදායම් සහ ගෙවිය යුතු ආදායමද අනිකුත් ගැළපීම්ද සහිතව විශේෂිත කොටස් රාශියක්. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකේදී මේ ගැළපීම් ටියුට් එකේ අවසාන භාගය මොනවා කරමුද සාකච්ඡා කරලා අවසන් කරමු. ආයිබෝන්.